කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට. සදහැවතුනි, හිස් අතින් මේ ලෝකෙට එන අපි හිස් අතින්ම මේ ලෝකෙන් යනවා. ඒ අතර කාලය තුර දිවි ගෙවද්දී අපේ ජීවිතවලට ඒක රාශී කරගන්න පින, කුසලය, පව, අකුසලය මේ දේවල් පමණමයි අපි ජීවිතයේ අවසානයේ අරගෙන යන්නේ. ඉතින් ඒ තීරණයෙන්, ඒ අරමුණින් ඔබ අද දවසේදී පව සහ අකුසලය බැහැර කරමින් පින සහ කුසලය ඔබේ ජීවිතයේ ඒ අනාගත බැංකු ගිණුමට එකතු කරගන්න උත්සාහ දරන වග අප දන්නවා. එහෙව් ඔබ වෙනුවෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිසාම බෞද්ධ නාලිකාව, ජාතියේ බොදු නාලිකාව විදිහට නිර්වාණයේ ස්වර්ණ ద్వාරය ඔබට විවර කරගන්නට යම්කිසි අත්වැලක් වනු පිණිස සුපුරුදු පරිදි අදත් මේ ආරම්භ කරන්නේ කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම්ව පවත්වන සජීව සදහම් කතිකාව. මංචි ආයතනයේ අනුග්‍රහයෙන් තමයි සුපුරුදු පරිදි අදත් වැඩසටහන ඔබේ දෙනුවන් මානයට, දෙසවන් මානයට අප ගෙනෙන්නේ. අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පසුගිය සතියේදී අපි සාකච්ඡා කළ සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස. එහෙම නැත්නම් ජූනි මාසයේ 30 වෙනිදා අප සාකච්ඡා කළ සූත්‍ර දේශනාවෙහි ඉතිරි අර්ධය. ඒ අනුව සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රජ්‍ය වර්ගයේ කස්සක සූත්‍රය තමයි අපි පසුගියදා සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවට පමණක් නොවේ, මේ සජීව වැඩසටහනට පමණක් නොවේ, සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedanaya නම් වූ මහා සුවිසල් මෙහෙවර දියත් කරන්නට එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් පැවරූ වගකීම ඉස්මුදුනින් පිළිගෙන ඒ වගකීම් සම්භාරය අඛණ්ඩව නොබිදී නොනැසී ඉදිරියට පවත්වාගෙන යන්නට අප්‍රමාණව වෙහෙස මහන්සි වන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරීන අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප පළමුවෙන්ම ඊටාම ගෞරවයෙන් දොහොත් මුදුනත් හිපිහිටවා নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. නායක ස්වාමින් වහන්සේ මා పూర్වෙහිදී මතක් කළා වගේ අප පසුගිය 30 වෙනිදා සාකච්ඡා කළ කස්සක සූත්‍රයේ ඉතිරි කොටස අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දින ගණනාවේම සති කිහිපේම අප සාකච්ඡා කළේ තිලොවට තිලක වූ අසහාය වූ ඒ අංගීරස අවේද ධම්මයාණන් වහන්සේ සම්මුඛයේහි පවිටු මාරයා පැමිණ ඒ අවස්ථාවන් වල බාධාවන් පැමිණවීම, ඒ වගේම බුදු පියාණන් වහන්සේට අපහසු වන පරිදි, අපහසුතාවයට පත්වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් තමයි අප සාකච්ඡා කළේ. ඒ හැම අවස්ථාවකදීම පවිටු මාරයා බුදු පියාණන් වහන්සේගේ ධර්ම කතාව, දේශනාව ශ්‍රවණය කළා. එම අවස්ථාවෙන් පලාගිය කාරණාවන් පිළිබඳව අපිට දැන කියා ගන්නට ලැබුණා. ඉතින් අද දවසේදී කස්සක සූත්‍රයේ අපි පසුගියදා සාකච්ඡා කළ සාරාංශයත් ගෙනහැර දක්වමින් වැඩසටහන ආරම්භ කරන්නට ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් අප ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය අවසරයි. වාසනාවන්ත පින්නතුනි, අපි ගියවර සාකච්ඡා කළා මාර සංයුත්තේ රජ්‍ය වර්ගයේ 9 වන සූත්‍ර දේශනාව. ඒ තමයි කස්සක සූත්‍ර දේශනාව. කස්සක කියලා කියන්නේ එතකොට ගොවියාට හඳුන්වන පාලි වචනය තමයි එතකොට කස්සක කියලා කියන්නේ. මෙතන කස්සක කියලා සූත්‍ර දේශනාවට නම් කරන්න හේතුව තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයේට එහෙම නැත්නම් මාරයා
ගොවියෙක්ගේ වෙස්යෙන් තමයි භාග්‍යවතුන් වහන්සේට හමුවට පැමිණෙන්නේ. එහෙමයි. ඒ වගේම භික්ෂුන් වහන්සේලා හමුවට පැමිණෙන්නේ. පවිතු මාරයා ගොවියෙක් වෙස්සේ මවාගෙන විශේෂයෙන් ගොවියෙක්ගේ තියෙන ස්වභාවය මඩ ගාගෙන ඒ වගේම වැරහැලි රිදි ඇඳගෙන ඒ වගේම දිග කෙවිතක් අරගෙන ওই විදිහට තමයි මේ නගුලකුත් සහිතවනේ නෑ. ඔව්. නගුලකුත් අරගෙන දැන් භාග්‍යතුන් වහන්සේ හමුවට පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ගොන්නු කොහේ ගියා ගොන්නු දැක්කද කියලා. එහෙමයි. එතකොට තමයි බුදුරජාණන් මතක් කරන්නේ පවිතු මාරේ තොපට මොකටද මේ ගොන්නු කියලා අහනවා. එහෙමයි. ඉතින් එතින්දී භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා මේ පවිතු මාරයයි කියලා. පවිතු මාරයා දැනගන්නවා භාග්‍යතුන් වහන්සේ මාව හඳුනාගත්තා කියලා. ඉතින් එතන ගියාට තමයි සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරගෙන ගියේ. මෙතෙන්දී මාරයාම ප්‍රකාශ කරනවා අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් විඥානයත් එකතු වෙච්ච තැන ස්පර්ශය සකස් වෙනවා. ඉතින් ඒ විඥානයේ සකස් වෙලා ඒ සකස් වෙන ජීවිතය මගේ ආත්මය කියලා හඳුන්වනවා. එතකොට මගේ වෙනවා නම් යම් කිසි පුද්ගලයෙක් හිතනවා නම් මගේ ආත්මය කියලා ඒ පුද්ගලයා ඒ ජීවිතය මායයට හසු වෙනවා කියලා තමයි මායя ඒ විදිහට මතක් කරන්නේ. එහෙමයි. ඒ වගේම මායя කරන ප්‍රකාශය තමයි දැන් භාග්‍යතුන් වහන්සේත් ඒක අවබෝධ කරගෙන නැහැ. දැන් ශ්‍රාවකයොත් ඒ දේදී අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා මගේ ග්‍රහණයෙන් කවදාවත් මිදෙන්න බෑ කියලා මායя ප්‍රකාශ කරනවා. එහෙමයි. ඉතින් ඊළඟට ටිකින් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇසත් රූපයත් ඊළඟට විඥානයත් ඒ විදිහට සකස් වුණාට පස්සේ එහෙම නැත්නම් චක්කු සම්පස්සය හා විඥානායතනය ඔබගේ කියලා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඔබගේ කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ වගේම තමයි ඊළඟට බුදුරජාණන් දේශනා කළා ගාතාවක්. ඒ කියන්නේ මේ ටික මතක් කරගෙන යනකොට මාරයාට කල්පනා වුණා තවත් පැත්තකින් කොහොමද තවදුරටත් කොහොමද බුදුරජාණන් වහන්සේ ග්‍රහණයට නතු කරගන්නේ කියලා. ඊළඟට තමයි තවත් ගාතාවක් පවිතු මාරයක් කියන්නේ. මොකද්ද මේ පවිතු මාරයක් කියන ගාතාව? මේ මාගේ යයි යමක් කියද්ද යම් කෙනෙක් මා ගැත්තේ යයිද කියද්ද ඉඳින් එහිලා මුබගේ සිතෙක් ඇතනම් ශ්‍රමණය මා කෙරෙන් නුඹදෙන්නේය. එතකොට ඔබට එහෙම හිතක් තියෙනවා නම් මොන හිතක්ද ඔබට තියෙන්නේ? මගේ කියලා හිතක් තියෙනවා නම් ඊළඟට අර මගේ ආත්මය කියලා කියන ස්වභාවය තමයි මේ කියන්නේ. ඒ ස්වභාවයෙන් යුක්ත හිතක් ඔබට තියෙනවා නම් මා කෙරෙන් කොහොමවත් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා මාර්යා දෙවෙනි වතාවටත් බුදුරජාණන්සේට මතක් කළා ගාථාවකින්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන අවසාන පිළිතුරු ගාථාව. ඒ පිළිතුරු ගාථාව තමයි ගාථාවෙන් පැහැදිලි වෙනවා මේ විදිහට. මාගේ යයි යමක් කියද්ද එය මාගේ නොවේ. යම් කෙනෙක් මා ගැත්තේ යයි කියද්ද මම ඔහුද නොවෙමි. පවිට මෙසේ දනුව මාගිය මගත් නොදන්නේහිය. එතකොට බුදුරජාණන් මත දේශනා කළා මාගේ යමක් කියනවා නම්
එය මාගේ නොවේ. එය මගේ නොවේ. යම් කෙනෙක් මා ගැත්තේ යයි කියද්ද මම ඔහුද නොවෙමි. එතකොට කෙනෙක් මගේ කියලා කියනවා නම් මගේ ශරීරයත් මගේ නෙවෙයි. ඊළඟට තවත් කෙනෙක් කියනවා නම් ඔබ කියලා අපි හඳුන්වනවා නම් ඒකත් ඔහු කියලා හඳුන්වන්න පුළුවන් කමක් නැහැ කියලා මතක් කළා. ඉතින්දී තවත් පැත්තකින් බුදුරජාණන් දේශනා කළා මේ ශරීරය මගේත් නෙවෙයි අනුන්ගේත් නෙවෙයි කියලා කියන එක. මගේත් නෙවෙයි අනුන්ගේත් නෙවෙයි. ඒකට කාටවත් අයිති නැහැ. එතකොට අයිති වෙන්නේ ස්වභාව ධමයට. මේ ස්වභාව ධමයේ ස්වභාවය තමයි එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය. එතකොට ත්‍රිලක්ෂණ ධර්මයට යටත් මේ ජීවිතය. ඉතින් එහෙම ස්වභාව ධර්මයට අයිති නිසාම පවිතුමාරයාට බුදුරජාණන් දේශනා කළා ඔබට මං ගියේ ගමනක්වත් හොයාගන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වගේම තමයි ඒ වෙලාවේ පවිතුමාරයා පරාජය වෙලා පලා ගියා. නමුත් පවිතුමාරයා යම් කිසි විදියකින් මේ කාරණේ අවබෝධ කරගත්තා නම් මාරයාටත් වැටහෙනවා එතකොට මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. නමුත් මාරයා එතනින් පලා ගියා. කාරණේ තේරුම් අරගන්නේ නැතුව ඒ වෙලාවේ පලා ගියා. ධර්මය අවබෝධ කරගන්න නැතුව ඒ වෙලාවේ පලා ගියා. ඉතින් එහෙම මාරයෙක් ඉන්න නිසා තමයි සහන් දැනටත් සත්වෝ මේ මාරයාට මේ විදියට අහු වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මාරයාට එහෙම වාසනාවක් නැහැ කියන එක අපිට පැහැදිලිනේ. මෙච්චර සනාතන ධර්මතාවයක් ශ්‍රවණය කරන්න අවකාශය තිබිලා. සියල්ල සර්වඥතා ඥාණයෙන් අද්දුටු ප්‍රත්‍යක්ෂ කරගෙන තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට මේ ධර්මාඥානය බෙදා හදා දුන්නු මේ මහා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමන්ගේ සවනින්ම ශ්‍රවණය කරන්නට ලැබිලත් ඒවා හරියට අවබෝධ කරගන්නේ නැතුව තමන් පරාජය වේගන එනවා දැනෙද්දි එතනින් පලා යාම තමයි මායාවේ ස්වභාවය වෙන්නේ. ඉතින් ඒ වගේ පිරිස් නායක ස්වාමීන් වහන්සේ අදත් අපාතරේ ඉන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ නිවැරදි ධර්මතාවයක් අවබෝධ කරගන්නට අවකාශය තිබියදීත් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව මිත්‍යාවන් පස්සේ දුවන අපි අර යම්කිසි උගුලකට අහුවෙන්න ඉන්න යම්කිසි සත්වයක් වගේ අපි පුදුමාකාර විදිහට අහුවීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ සනාතන ධර්මතාවය අවබෝධ කරගන්නේ නැති ස්වභාවයක් තියෙනවා. නායක ස්වාමීන් වහන්සේ ඉතින් මේ සූත්‍ර දේශනාවත් ඊටාම යෝග්‍යයි නේද අද කාලෙට. අපි කොහොමද මේක අද කාලයත් සමග ගලපගන්නේ කියන කාරණාවත් අපි කැමතියි ඔබ වහන්සේගෙන් විමසන්න. අවසන් දැන් මේ සූත්‍ර දේශනාවේ දැන් බුදුරජාණන් දේශනා කරපු විදිහට ගාථාවේ අදහසට අනුව එහෙමයි. තවදුරටත් පැහැදිලි වෙනවා මේ විශේෂයෙන් අටුවා විස්තර කරනවා හිතේ තියෙන ස්වභාවය. දැන් අපි දන්නවා ඒ හිතේ ස්වභාවයට කියනවා චිත්ත වීති කියලා. එතකොට වීති කියලා කියන්නේ පාර කියලා කියන එකනේ, මග කියලා කියන එකනේ. එතකොට මේ හිතක තියෙන හිතේ ගමන් කිරීම. හිත කොහොමද ගමන් කරන්නේ? අරමුණක් හිතට ආවට පස්සේ මේ අරමුණ ඔස්සේ කොහොමද හිත ගමන් කරන්නේ කියලා චිත්ත වීති වලින් උගන්වනවා. එතකොට අපි හිතමු මේ ඇසට අරමුණක් ගත්තොත් එහෙම ඒක චක්කුද්වා වර්ජන සිතක් බවට පත් වෙනවා. ඒ වගේ මේ ඊළඟට කෙලින්ම මනසට සිතවිල්ල පහළ වුණොත් එහෙම ඒ සිතවිල්ල වීතියක් හැටියට මනෝද්වා වර්ජන සිතක් කියලා කියනවා. ඒ වගේ සෝවාන් ආදී මාර්ගඵල වලටත් ඒ ලෝකෝත්තර චිත්ත වීති තියෙනවා. ලෝකෝත්තර සිතක් කොහොමද සිතක් කොහොමද ගමන් කරන්නේ කියන කාරණේ.
එතකොට ඒ සිතේ ස්වභාවය මෙතෙන් සඳහන් වෙනවා. අපි හිතමු අර බුදුරජාණන් දැන් මුලින් ඉඳලම මතක් කරගෙන ආවනේ. ඇහැ කොහොමද? ඇහැ මගේ නෙවෙයි නේද? ශබ්දය එතකොට රූපය මගේ නෙවෙයි. ඒ හා සම්බන්ධ විඥානය මගේ නෙවෙයි. ඊළඟට චක්කු සම්පස්සේ මගේ නෙවෙයි. ඒ විදිහට දේශනා කළානේ. ඒ දේශනාවේදී මෙතෙන් සඳහන් වෙනවා මනෝ සම්පස්සෝ ආවර්ජනා සහිත භවාංග සංප්‍රයුක්ත පස්සය විඥානායතනං. මම මේ පැහැදිලි කරන්නම් සම්පූර්ණයෙන්ම මේ ටික මතක් කළාට පස්සේ විඥානායතනං ජවන චිත්තයයි තදාරම්මණයද ගැලපේ. තවේව පාපිම චක්කුමං ලොවේහි යම් තිමිරකාව ආදීන් උපද්‍රවයටපත් නොඑක් රෝගවලට ආයතනයක් වූ මේ තිමිර කියලා කියන්නේ ඒතකොට සූර්යා නේද? එතකොට ඇත්තරම මේ ලෝකේ හැම රෝගයක්ම හටගන්නේ සූර්යා නිසා. එතකොට අපි ගත්තොත් එහෙම ලෝකේ පාළ වෙන්නේ සූර්යා නිසානේ. එහෙමයි. එතකොට එළියේ වැටෙන්නේ. එළිය වැටිලා පැවැත්ම රඳා පැවතිලා තියෙන්නේ සූර්යාගේ ක්‍රියාකාරීත්වයේ මත. එතකොට සූර්යා නිසා යම්කිසි රෝගයක් හටගත්තද ඒ සියලුම රෝග සියලුම උපද්‍රව රෝග විතරක් නෙවෙයි මේ ලෝකේ යම්කිසි පරිවර්තනයක් වෙනවද ඒ පරිවර්තනය නිසා හටගන්න සෑම දුකක්ම. එතකොට යම් කිසි විදිහකින් මේ සත්වයෝ ඉපදිලා ඊළඟට අපි මතක් කරන්නේ දුක් ස්වභාවයන් වයසට යන එක ඊළඟ ලෙඩ රෝග හැදෙන එක මරණයටපත් වෙන එක ඉපදීමේ ඉඳලා මේ සියලුම දේවල් ඊළඟට ගත්තොත් එහෙම හඬා වැළපෙන එක සෝග කරන එක නේද? ඊළඟට තවත් පැත්තකින් බුදුරජාණන් දේශනා කරන්නේ දුක් ස්වභාවයන් කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්ගෙන් වෙන්වීම නේද? ප්‍රියන් හා අප්‍රියන් හා එක්වීම ඒ වගේම කැමති දේවල් නොලැබීම එහෙමයි. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. ඒ පංච උපාදානස්කන්ධය නිසා යම් කිසි දුකක් හට ගන්නවාද ඒ සියලුම දුක් හට ගැනීමට හේතුවක් තමයි සූර්යයා කියලා කියන්නේ. ඒකට හේතු අතර මේ සියලුම හේතු වල පාලකයා සූර්යයා කියලා කිව්වොත් නිවැරදියි. එහෙමයි. භෞතික වශයෙන් ගත්තාම. ඉතින්දී බුදුරජාණන් දේශනා කළා මේ උපද්‍රවයටපත් නොඑක් රෝගවලට ආයතනයක් වූ උපක්‍රමික විපාක ආදීන් යටත් පිරිසෙන් කන ඇසක් පවා වේද ඒ සියල්ල තොපටම වේවා. රූප ආදී ගැනද මේ න්‍යායම යම් වදන්ති යම් භාණ්ඩයක් වේද එය මාගේ යයි යම් කෙනෙක් පවසද්ද යේ වදන්ති මමත්ති. මෙතෙන් සඳහන් වෙනවා මාගේ යයි පවසද්ද එත්තචේතේ මනෝ අත්හි මේ ස්ථානවලද ඉදින් සිතක් වේද ශ්‍රමණය මාගේ ආධිපත්‍යයෙන් නොමිදෙන්නේය. එතකොට මේ කියන හැම තැනකම මේ තියෙන ස්වභාවයන් සූර්යා නිසා හටගත්ත මේ පරිවර්තනයන් සියල්ලක්ම මට අයිති. එහෙමයි. මගේ පාලනය යටතේ තමයි තියෙන්නේ කියලා මාරයා කියනවා. ඒ නිසා මගෙන් මෙදෙන්න පුළුවන් කමක් නැහැ. යම් වදන්ති යමක් භාණ්ඩයකයි කියද්ද එය මාගේ නොවේ. යේ වදන්ති යම් කිසි කෙනෙක් මෙසේ කියද්ද ඕන් මම නොවෙමි. නමේ මග්ගම්පි දක්කසි භව යෝනි ගති ආදීෙහි මා ගිය මගද නොදන්නේය. ඒ ටික දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. එතකොට ඔබ කියන සිතට දැනෙන, ඒ කියන්නේ හිතට දැනෙන දේවල් විතරක් නෙවෙයි.
ඒ සිතිවිලි විතරක් නෙවෙයි සිතිවිලි නිසා හටගන්න දුක් තියෙනවනේ නේද? ඒ දේවල් විතරක් නෙවෙයි මේ භෞතික දේවල් තියෙනවනේ. එහෙමයි. ඒ භෞතික දේවල් වලට පවා හටගන්න දේවල් ඒ කියන්නේ මගේ වෙන හැම ඕනම දෙයක් ඒ කියන්නේ සත්වයා විතරක් නෙවෙයි. සත්ව විතරක් නෙවෙයි භෞතික දේවල්. සවිඥානික අවිඥානික සියලු දේ එහෙමයි. සියලු දේ මමත් නෙවෙයි ඔබගේත් නෙවෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මමත් නෙවෙයි නිසා ඔබත් නෙවෙයි නිසා ඕන් කියලා අර අපි හඳුන්වන සත්වයා හඳුන්වන මම නේද? ඔබ ඕන් කියලා කියන හඳුන්වන හැම ස්වභාවයකටම අයිතියක් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අයිතියක් නැත්තම් ගිය මගක් සොයා ගන්න පුළුවන් කමක් නෑ. ඒ කියන්නේ මෙතෙන් සඳහන් වෙන්නේ යෝනි ගති ආදීහි මාගිය මගද නොදන්නේහිය. එතකොට ඉපදීමක් නැති නිසා නැවත ඉපදීමක් නැති නිසා දැන් අපි කිමු සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ ඒ විදිහට හත්තාතාවයි නැවත උපදින්නේ. එහෙමයි. නේ හත්තාතාව නැවත උපදින්නේ. ඉතින් මනුෂ්‍ය ජීවිතේට එන්න පුළුවන්කම තිබුණත් මනුෂ්‍ය ජීවිතේට එන්නේ නැහැ. දිව්‍ය ලෝකේ තමයි උත්පත්ති ලබන්නේ. නේද? ආන්නේ වගේ ඒතකොට මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ නැහැනේ. එහෙමයි. ඒතකොට මනුෂ්‍ය ලෝකේ ඒ සත්‍යය සොයා ගන්න පුළුවන් කමක් නැහැ. මායයට හසු වෙන්නේ නැහැ. එහෙමයි. මායයට හසු වෙන්නේ නැහැ. ආන්නේ වගේ ඒ නිසා තමයි නැවත දිව්‍ය ලෝකේ උත්පත්ති ලබන්නේ. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම මිදුනොත් එහෙම සම්පූර්ණයෙන්ම අපි ගත්තොත් එහෙම මනුෂ්‍ය ජීවිතේත් ඊළඟ දිව්‍ය ලෝකවලත් ඊළඟට රූප අරූප කියලා කියන බ්‍රහ්ම ලෝකවලත් උත්පත්තිය ලබන්නේ නැත්නම් මායයට කිසිම අවස්ථාවකදී හසු වෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් දේශනා කළේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඔය කියපු කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ කියන කාරණාව පිළිගන්න අකමැති ස්වභාවයක්ද මේ අද කාලේ අපිට දකින්න තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇත්තටම සත්‍යය අවිද්‍යාවෙන් යුක්තයිනේ. එහෙමයි. ඒත් අවිද්‍යාවෙන් යුක්ත නිසා සත්‍යයට පේන්නේ නැහැ මේ ජීවිතයේ ස්වභාවය. එහෙමයි. ඉතින් ඇත්තටම අපි ගත්තොත් එහෙම අපි ආශ්‍රය කරන මිනිස්සු අතර හරියම පුදුම මිනිස්සු ඉන්නවනේ. එහෙමයි. ඒ කියන්නේ පුදුමයක් නෙවෙයි ස්වභාව ධර්මයේ තමයි. හරියම වෙනස් මානසිකත්වයන් තියෙන පුද්ගලයෝ තමයි අපිට මොන ගැහෙන්නේ. එහෙමයි. එක පුද්ගලයෙක් ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයාට වඩා හාත්පසින්ම වෙනස් චරිත එහෙමයි. තමයි අපිට මුණ ගැහෙන්නේ. ඉතින් සමහරලාට මේ ඒ ආශ්‍රය කරනකොට යම් කිසි උපකාරයක් කරනකොට හරි එහෙම නැත්නම් යම් කිසි විදිහකින් ඒ අයට අපි කියන්නේ උපකාර කරාම ප්‍රතිඋපකාර දක්වන විදිහ ගත්තම හරීම වෙනස් විදිහක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ මගේ ආත්මය කියලා කියන ඒ විදිහේ දෘෂ්ටිය නිසා. එහෙමයි. ඉතින් බුදුරජාණන් දේශනා කළේ මෙන්න මේ දෘෂ්ටිය තමයි අපි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. එහෙමයි. ඒ සක්කාය දිට්ඨිය තමයි ඉස්සෙල්ලාම අපි පළමුවෙන්ම අපි නැති කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි. ඉතින් අපි ගොඩාක් ධර්මයේ දන්නවා. ගොඩක් අය ධර්මයේ දන්නවා. එහෙමයි. ධර්මයේ දැනගත්තට ප්‍රායෝගික නෑනේ. එහෙමයි. නේද? එතකොට ප්‍රායෝගික කරගන්නට නම් එක අරමුණකට හිත අරගෙන ඒ අරමුණේ සිත මෙහෙවන ගමන් ඒ විදිහට විදර්ශනා ඥාන වලින් මේ ස්වභාවය දකින්නට ඕන. එහෙමයි. දකින්නට ඕන. ඒ සඳහා අපි යම්කිසි භාවනාවක් පුරුදු පුහුණු කරන්නට ඕන. එහෙමයි. ඉතින් අපි කියන්නේ ගොඩක් වෙලාවට මේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියලානේ. නේද? භාවනා කරන්න වෙලාවක් නැහැ. කාලයක් නැහැ. ඊළඟට එහෙම කාලයක් නැහැ කියලා හිතන නිසා තමයි අතනම ගොඩාක් අතපසු වීම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ විදිහට ප්‍රමාදී ස්වභාවයන් සිද්ධ වෙන්නේ. එහෙමයි. අපි කරන හැම කටයුත්තකදීම සිහියෙන් නුවණින් ගත කරනවා නම් ඒක තමයි භාවනාව කියලා කියන්නේ. එහෙමයි. අපි වාඩි වෙලා භාවනා කරන
වාඩි වෙලා භාවනා කරන්නේ ඒ විදිහට මේ සිත පුරුදු කිරීම සඳහා. එහෙමයි. මේ කය මේ ශරීරය පුරුදු කිරීමට තමයි එක තැනකට වෙලා යම්කිසි ඉරියව්වකින් භාවනා කරන්නේ. එහෙමයි. ඉතින් එහෙම භාවනා කරලා අපි ගත්තොත් එහෙම මුළු ජීවිත කාලයේම පරියන්කෙන් ජීවත් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ නේද? භාවනා කරන කෙනෙක් විදිහටම එක ඉරියව්වෙන් ජීවත් වෙන්නේ නැහනේ. අපි ගත්තොත් එහෙම පරියන්කයෙන් එහෙම නැත්නම් අර්ධ පරියන්කයෙන් හරි බද්ධ පරියන්කයෙන් හරි භාවනාවට වාඩි වෙන කෙනා ආහාර පාන ගන්න නැගිටින්න ඕන. නේද? ඒ විදිහට ජීවිතයේ අනෙකුත් සියලු කාර්යයන් සඳහා ඉරියව් වෙනස් කරන්න ඕන. එතකොට මේ ඉරියව් හතරෙදීම නේද? තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා කියලා කියන ඉරියව් හතරෙදීම. එතකොට සිට ගන්නකොට, වාඩි වෙනකොට, ඇවිදිනකොට සහ නිදා ගන්නකොට. මේ අවස්ථා හතරේදීම සිහිය නුවණ පවත්වන එක තමයි යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් ජීවිතය ගත කරන එක තමයි ඇත්තරම් භාවනාව කියලා කියන්නේ. එතකොට සිහියෙන් නුවණින් ජීවිතය ගත කරනවා නම් ඒ විදිහට කෙලෙස් උපදින්නේ නැහැ. කෙනෙක් කෙලෙස් අපිට යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට චිත්ත වීතියක තියෙන ස්වභාවය තමයි සාමාන්‍ය ස්වභාවය තමයි දැන් මාර්ග ඵල සිතක ඒ විදිහට තියෙන ස්වභාවය තමයි ඉස්සෙල්ලම අපිට ඇසට රූපයක් එහෙම නැත්නම් ඇසට අරමුණක් ආවහම එහෙම නැත්නම් කනට හරි දිවට නාසයට ඒ විදිහට මේ ශරීරයට අරමුණක් ආවට පස්සේ එහෙම නැත්නම් සිතට අරමුණක් ආවට පස්සේ ඒ ආරම්මන සිත ඒ විදිහට ආරම්මන සිත අපි භාවනා අරමුණක් බවට පත් කරගන්න. භාවනා අරමුණක් බවට පත් කරගන්නකොට ඉස්සෙල්ලම අපිට ඇති වෙනවා පරිකර්ම සිත. පරිකර්ම සිත අපිට හට ගන්නවා. පරිකර්ම කියලා කියන්නේ නැවත නැවත උපදින සිත. අපි දැන් භාවනාවක තියෙන පළවෙනි ඒ විදිහට ස්වභාවය තමයි. එහෙම නැත්නම් පළවෙනි ප්‍රාථමික මට්ටම. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ඇත්තම පරිකර්ම කියලා කියන්නේ සමාධියක්. කියන්නේ తాවකාලික සමාධියක්. එතකොට දැන් මේ සමත භාවනාව කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් දැන් ඔය ඇත්තටම දැන් ඔය ධර්මයේ වැරදි විදිහට අල්ලගෙන ඉන්න අය කියනවනේ දැන් ඔය මේ දැන් අපි ගත්තොත් එහෙම සමත භාවනාව කොටස් කරලා තියෙනවනේ. සමසතරිස් කර්මස්ථාන කියලා. ඒ කර්මස්ථාන 40ක් තියෙනවා. මේ 40ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ කියලා ওই විදිහට මේ ගොඩක් අය වරද්දගෙන තියෙනවා. අරමුණු 40ක් තියෙන්නේ. ඒ අරමුණු 40 ඇතුලේ මේ ලෝකේ සියල්ලම තියෙනවා. මේ ලෝකේ සියල්ලම තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් එතකොට අනුස්සති 10 නේද? බුද්ධ අනුස්සති ආදී අනුස්සති භාවනා 10ක් තියෙනවා. මේ විදිහට මේ බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ ධර්මය දැන් අභිධර්ම පිටකේ මේක සම්පූර්ණයෙන්ම බෙදලා වෙන් කරනවා. සමත භාවනාවටයිදී භාවනා වර්ග 40ක් විදියට. අපි ගත්තොත් එහෙම ඒ සමත භාවනාවෙන් උපදවා ගන්න සමාධිය ඒ වගේම තමයි කෙලින්ම කෙනෙකුට පුළුවන්කම තියෙනවා විදර්ශනා සමාධියක් උපදව ගන්න. එහෙමයි. දැන් අපි හිතමු මෙහෙම අපි එක අරමුණක් ගත්ත. දැන් ආනාපානසති භාවනාව කියලා කියන එක කවුරුත් දන්නවනේ. නේද? ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කිරීම කියලා එක කවුරුත් දන්නවනේ. එහෙමයි. ඒ ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොට අපිට ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොට ඒ ආස්වාස ප්‍රස්වාසය තුළ තියෙන සහන් මේ අපි ගත්තොත් එහෙම ආයතන 6ම එතන සම්බන්ධ වෙනවා. එහෙමයි. අපි ගත්තොත් එහෙම අභ්‍යන්තර ආයතන 6ම එතන සම්බන්ධ වෙනවා. එතකොට අපි ඉස්සෙල්ලම දැනගන්නට ඕන කාරණේ තමයි
සෝවාන් පුද්ගලයාට සක්කාය දිට්ඨිය ආදී ඒ විදිහට සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන. එහෙම කෙනාට ඊළඟට රාගය හට ගන්නවනේ. රාගය තියෙනවා. ඒ කියන්නේ ඇලීම ගැටීම කියලා කියන එක තියෙනවා. නේද? ඇලීම ගැටීම කියන එක තියෙනවා. ඉතින් ඇලීම ගැටීම කියලා කියන එක තුනී කරන එක තමයි තුනී කරගන්න එක තමයි සිද්ධ වෙන්නේ ඊළඟට සකු르දාගාමී වුණාට පස්සේ. එතකොට අපි ගත්තොත් එහෙම සෝවාන් කෙනාට තරහක් ඇවිල්ලා නැත්තම් රාගයක් හටගෙන තරහක් ආවට පස්සේ නැවත පුළුවන්කම තියෙනවා බොහොම ඉක්මනින් ඒ විදිහට ඒ අර ඵලසිතට සමවාදින්න. ඵල සමපත්තිය කියලා කියන්නේ අපි එතකොට ඵල සමපත්තියට සමවාදින්න. ඕනම වෙලාවක ඒ ඵල සමපත්තියට සමවාදින්න පුළුවන්කම තියෙනවා. එතෙන්දී අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සංයෝජන තුන ප්‍රහාණය කරලා තියෙන නිසා ඒ සුවයෙන් තමයි වාසය කරන්නේ. ඒ සුවය හරියට මායාවෙන් කොච්චර මිදිලා තියෙනවද කියලා කියනවා නම් මේ පොළොව බුදුරජාණන් උපමා කරානේ සෝවාන් වෙනකොට නැති කරන දුක් ස්වභාවය. දුක් කොච්චරද කියලා ප්‍රමාණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ නියපිඩියට බුදුරජාණන්සේ පස්යක් අරගෙන දේශනා කළා සෝවාන් කෙනාට නැති කරන්න තියෙන දුක් ස්වභාවයේ මේ නියපිඩියේ තියෙන පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක්. ඊළඟට නැති කරලා තියෙන දුක් ස්වභාවය මේ පොළවේ තියෙන පස් ප්‍රමාණය හා සමානයි. නේද? එතකොට ඉතිරි මාර්ග ඵල තුනෙන් නැති කරන්න තියෙන්නේ මේ නියපිඩියේ තියෙන පස් ප්‍රමාණයක් විතරයි. ඒතර මායාවෙන් කොච්චර මිදිලාද කියලා බලන්න. එහෙමයි. නේද? මායාවෙන් කොච්චර මිදිලාද? එහෙමයි. ඉතින් අන්නේ වගේ අපි ගත්තොත් එහෙම ප්‍රායෝගිකව කොහොමද අපි මේ සෝවාන් මාර්ගඵලය ගැන අපි අවබෝධ කරගන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපිට තියෙන්න ඕනනේ ඉස්සෙල්ලාම අනුමාන ඥානයක් කියලා එකක්. නේද? ප්‍රත්‍යක්ෂ ඥානයට යන්න කලින් අපිට තියෙන්න ඕනේ අනුමාන ඥානයක්. ඒතර ඒ අනුමාන ඥානය අපි හදාගන්නේ දැනුම තුලින්. එහෙමයි. ධර්මයේ නම් ධර්මයේ දැනුම තුලින්. ඒ ධර්මයේ දැනීමට කියනවා ඒ විදිහට සුතමේ ඥානෙ කියලා. එහෙමයි. කියන්නේ සුතමේ ඥානෙ ධර්මයේ දැනගන්න එකට නේද? සම්පූර්ණයෙන් දැනගන්න එකට. හැබැයි සුතමේ ඥානය කියලා කියන එක ਸਰව සම්පූර්ණ වෙන්නේ මාර්ගඵලයකටපත් වුණාට පස්සේ. එහෙමයි. පස්සේ. ඒතර අනුමාන ඥානය තුල අනුමාන ඥාණයෙන් අපි සකස් කර ගන්නවා සෝවාන් වෙන්න මෙන්න මේ ටික ඕන. එහෙමයි. නේද? ඕනම අරමුණක් අපි ගත්තොත් එහෙම මේ ඇසට රූපයක් හටගත්තොත් එහෙම මේ අපි ගත්තොත් එහෙම පුංචි අබෑටයක් කියලා. අබෑටයක් අපේ අරමුණටපත් උනායි කියලා. ඒ අබෑටේ වෙන් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම 84000ක් ධර්මස්කන්ධයටම. තේනවද? මේ අබෑටි චූටි අබෑටි. ඒතර කෙස් ගහක් ගත්තත්, ලොම් ගහක් ගත්තත්, මේ පුංචි දෙයක් ගත්තත් මොන අරමුණක් හටගත්තත් ඒ අරමුණ තුල 84000ක් ධර්මස්කන්ධය තියෙනවා කියලා වෙන් කරන්න පුළුවන්. අංශු මාත්‍රයක පවා නේද? අංශු මාත්‍රයක පවා වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපි හිතමු මේකට අවශ්‍ය කරන්නේ මොනවද? මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අබෑටයක් කියලා මම ගත්තනේ නේද? ඒ අබෑටේ තුල ස්කන්ධ පංචකෙ පිහිටලා තියෙන්නේ කොහොමද? මේ ආයතන ටික පිහිටලා තියෙන්නේ කොහොමද? ඊළඟට අපි ගත්තොත් එහෙම පටිසම්පාදයේ සම්පූර්ණ මේ අංග 12 පිහිටලා තියෙන්නේ කොහොමද? ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට වැටෙන්නේ කොහොමද? නේද? මේ ආදි වශයෙන් මේ සියල්ලක්ම අතුරු ආර්ය අෂ්ටාංග මාර්ගයේ එහෙම නැත්නම් බෝධිපාශික ධර්ම 37ම කොහොමද මේකේ තියෙන්නේ? එහෙම. මේ අබෑටේ තියෙන යථා ස්වභාවය අවබෝධ වෙනකොටම
කොහොමද බෝධිපාශික ධර්ම 37 වැඩෙන්නේ? කියන එක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. සෝහාන් ආදී මාර්ගඵලයකටපත් වෙනවා. අපි කියමු පළවෙනි මාර්ගඵලය ඉතින් සෝහාන්නේ. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙනකොට එහෙම නැත්නම් විචිකිච්ඡා සීලබත පරාමාස කියලා කියන සංයෝජන තුන නැති වෙනකොට මේ අරමුණක තියෙන සියල්ලක්ම ආબોධ කර ගන්නවා. අපි කියන්නේ ඒ කෙනාට එහෙම නැත්නම් සෝවාන් මාර්ගඵලයේ උදා කරගත්ත කෙනාට හැම තැනකම පේන්නේ තුනුරුවක්. හැම අරමුණකම පේන්නේ තුනුරුවක්. ඒ නිසා තමයි තුනුරුවන් කෙරෙහි පැහැදීම කියලා කියන එක නැති වෙන්නේ නැත්තේ. එහෙමයි. අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ එහෙමයි. නේද? ඒ අචල ශ්‍රද්ධාව හට ගන්නවා මේ අරමුණු සියල්ලගෙම ඒ විදිහට අරමුණු සියල්ලගෙම තුන්නුවන් වැඩ ඉන්නවා කියලා දකින නිසා. ඒ විදිහට අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ කොහොමද වැඩ ඉන්නේ? හැම අරමුණකම බුදුරජාණන් වැඩ ඉන්නේ කොහොමද? සහන් මෙහෙම හිතුවොත් එහෙම දැන් අපි ගත්තොත් මේ ලෝකේ මේ මිතුරෙක් ඉන්නවද හතුරෙක් ඉන්නවද? ඇත්තටම මේ මිතුරෙක් කියලා කෙනෙක් ඉන්නවද? හතුරෙක් කියලා කෙනෙක් ඉන්නවද? දැන් එහෙම සාමාන්‍යයෙන් බුදුරජාණන්සෙත් වෙන් කළා තියෙනවා සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේට අසත්පුරුෂකම් කළේ ප්‍රධාන වශයෙන්ම දේවදත්ත හාමුදුරුවෝ. එහෙමයි. නේද? ළඟින්ම හිටපු ඥාති කෙනානේ. එහෙමයි. ඒ වුණාට එයාගේ කල්පනාව බලන්න. එහෙම නැත්නම් ඒ අපි ගත්තොත් එම පැවිදි භූමියටපත් වුණානේ නේද? එහෙමයි. දේවදත්ත හාමුදුරුවන්ට තිබුණු ආසාවත් කැමැත තමයි භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට මරණයටපත් කළා. එහෙමයි. තමන් බුද්ධත්වයටපත් වෙන්න කියලා. එහෙමයි. එතකොට ඒ අපි ගත්තොත් එහෙම යම් කිසි අසත්පුරුෂකම නේද? යම් කිසි අසත්පුරුෂකමක් ගත්තොත් ඒ අසත්පුරුෂකමේ උපරිම තැන නේතන. එහෙමයි. කියන්නේ බුදුරජාණන්සේ මේ මරලා නේද? තමන් බුද්ධත්වයටපත් වෙන්න ඕන කියලා කියන එක. එහෙමයි. එතනින් මරණවා කියලා කියන එකට දැන් ඒ වෙලාවට මේ අපවත් පින්වම් පාවනවා කියලා කියන්නේ නැහැ නේ වෙලාවට. නේද? අසත්පුරුෂෙක් ඒක ඒ වචනේ යෙදුවේ. එතකොට ඒ කෙනත් එහෙම නැත්නම් දේවදත්ත හාමුදුරුවොත් නිරේ මේ විදිහට ගිහිල්ලා කල්ප ගානක් ওই විදිහට ඒ අකුසලයේ ගෙවලා අවසානයේ පසේ බුද්ධත්වයටපත් වෙනවනම් එහෙමයි නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වටපත් වෙනවා නම් එතකොට මේ ලෝකයේ සත්පුරුෂයෙක් ඉන්නවද අසත්පුරුෂයෙක් ඉන්නවද නේ එතකොට සත්පුරුෂයා වෙන්නේ අසත්පුරුෂයා වෙන්නේ මායයට හසු වෙන තාක්. එහෙමයි. මායයට හසු වෙන තාක්. නේද? ඒ කියන්නේ ගමන් කරන තාක්. නැවත නැවත උපදින තාක් තමයි සත්පුරුෂයාට සහ අසත්පුරුෂයාට හසු වෙන්නේ. එහෙමයි. එතකොට ඒක පැහැදිලි අපිට. එහෙමයි. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම මේ ඇත්තටම අපි ගොඩාක් ගැටෙනවනේ මේ වෙනත් ආගම් එක්ක වෙනත් ජාතීන් එක්ක වෙනත් ආගම් එක්ක අපි ගැටෙනවනේ. එහෙමයි. නේද? ওই විදිහට ගත්තොත් වෙන සාසුන් වහන්සේලා ඉන්නවා සාසුන් වහන්සේලාගේ අනුගාමිකයෝ ඉන්නවා. එහෙමයි. අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම ඉස්ලාම් කියමුකෝ අපි හිතමු. නේද? එහෙම ගත්තොත් එහෙම පුද්ගලයෙක් ගැන හරි එහෙම ආගමක් ගැන හරි වෙනත් ආගමක් ගැන හරි ඇලෙන්න හෝ ගැටෙන්න හෝ අපිට අයිතියක් තියනවද? දහම තුල. එහෙමයි. නේද? අපි හිතමුකෝ බුදුරජාණන්සේ දේශනා කළා ඉපදෙන එකේ කෙලවරක් නැහැ. ඒතකොට සසර කියලා කියන එකේ කෙලවරක් නැහැ. එහෙමයි. අනමුතත් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. එතකොට මේ අනවරාග්‍ර සංසාරේ අකක් මුලක් සොයන්න බැරි සංසාරේ එතකොට ඉපදුණු ආත්ම භාවයන් ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. පුළුවන් කමක් නැහැ. එහෙමයි. නේද? ඊළඟට ඉපදෙන්න කොච්චර තියෙන ආත්ම භාවය ප්‍රමාණයක් තියෙනවද කියලා කෙනෙකුට කියන්න බෑ. එතකොට අපි ඉස්ලාම් කෙනෙක් ගත්තොත් එහෙම බෞද්ධ වෙලා නැද්ද? කලින් බෞද්ධ වෙලා ඉඳලා නැද්ද?
කලින් එයා Hindu වෙලා ඉඳලා නැද්ද? නේද? අර කලින් ක්‍රිස්තියානි වෙලා ඉඳලා නැද්ද? නිකන් සාමාන්‍යයෙන් ආගමික වශයෙන් ගත්තොත් එහෙම. එහෙමයි. දැන් අපි අපේ ජීවිත ගැන කල්පනා කළොත් එහෙම. එහෙමයි. නේද? දැන් බුදුරජාණන්සේ පහළ වුණාට පස්සේ තමයි ඔය ආගම් දෙක හට. නේද? ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම ආරම්භ වෙන්නේ. එතකොට ඒ ආත්මභාවයන් ඒ සාමාන්‍යයෙන් අවුරුදු 1500ක් වගේ කාලයක් තුල අපි කොච්චර ආත්මභාවයන් ලැබලා තියෙනවද? එහෙමයි. ඒ ආත්මභාවයන් තුල මේ එතකොට ඉස්ලාම් වෙලා නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? දහමට අනුව නේ? එහෙමයි. ඒක ක්‍රිස්තියානි වෙලා නැහැ කියලා කියන්න පුළුවන්ද? මේ ලෝකේ තවත් ආගම් වල ඉපදිලා නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට ඒ ආගම් එක්ක ඇලීමක් ඇති කරගන්න අයිතියක් තියනවද? නෑ. ගැටීමක් ඇති කරන්න අයිතියක් තියනවද? නෑ. එහෙම අයිතියක් නැහැ. එතකොට ඒ නිසා තමයි අපි එහෙම හිතාගත්තොත් තමයි මායයට අහු වෙන්නේ. නේද? මායයට අහු වෙන්නේ එහෙම හිතාගත්තොත්. එහෙමයි. අය ඇලින්නට ගියොත් තමයි ගැටෙන්නට ගියොත් තමයි මායයට හසු වෙන්නේ. ඉතින් මායයා තමයි මේ පෙන්වන්නේ වෙනස් විදිහට. එහෙමයි. ආගම් විදිහට වෙනස් කරලා පෙන්නනවා. එහෙමයි. නේද? දැන් මේ විදිහට පෙන්වුවානේ දැන් ගොවියෙක් විදිහට ඇවිල්ලා පෙන්වුවානේ මායයා. ඒ විදිහට වෙනස් විදිහට ඇවිල්ලා පෙන්වනවා. එක එක දෙවිවරු විදිහට. නේද? එක එක රූප විදිහට, එක එක සත්තු විදිහට. එහෙමයි. එක සත්තු විදිහට. දැන් ඇත්තටම ඉස්ලාම් ආගමේ කියනවා මේ සාමාන්‍ය දෙවිවරුන්ට මේ සාමාන්‍ය දෙවිවරුන්ට කැමති නැති සත් දෙන්නෙක් ඉන්නවා. එහෙමයි. ඒ තමයි බල්ලා සහ ඌරා. එහෙමයි. සාමාන්‍යයෙන් ඕනම ඒ විදිහට ස්වරූපයක් ගන්න පුළුවන්. මේ ස්වරූප දෙක ගන්න නැහැ. පුළුවන්කම තිබ්බත් ගන්න එක අකමැති. එහෙමයි. ඒ නිසා මේ දෙවිවරුන්ට කරන්න බැරි දෙයක් නැහැ. කරන්න බැරි දෙයක් නැහැ. දැන් මේ ධර්මයේ විකෘති කරගෙන යනවා කියලා අපි කියනවානේ. එහෙමයි. සාන ඕකට ඇත්තටම ප්‍රතිරෝධයක් තියෙන්න ඕනේ. අපිට ප්‍රතිරෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අය වැරදි කියලා යම පෙන්නනවා නම් අපිට නිවැරදි කියලා පෙන්වන්න ඕනේ. හැබැයි දැන් මේ දවස්වල අපි කතා කරනවානේ කතිකාවත් ගැන එහෙම. එහෙමයි. නේද? කතිකාවත් ගැන කතා කරනවා. මේ මොන දේ ගැන කතා කළත් තියෙන්නට ඕනේ පරිස්සම් වෙන්න ඕනේ. ගැටෙන්නේ නැතුව පරිස්සම් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා අතරත්, ස්වාමීන් වහන්සේලා ගිහියෝ අතරත් නේද? ඒ ගැටීම්කාරී තත්ත්වයෙන් මිදෙන්න ඕනේ. එහෙමයි. ඒකට අවශ්‍ය වෙන්නේ අවබෝධය සහ සාකච්ඡාව. එහෙමයි. අවබෝධයෙන් සාකච්ඡා කිරීම අවශ්‍යයි. මෙහෙම මේක තමයි හරි කියලා, මේක තමයි හරි ත්‍රිපිටකය කියලා පෙන්වන්න ගියොත් එහෙම සිතේ තියෙන කෙලෙසුත් එක්ක මායයට අහු වෙනවා. මේ දහම තුල ඉඳගෙන මායයට අහු වෙනවා. එහෙමයි. කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා බලන්න. පැහැදිලිව. කොච්චර පරිස්සම් වෙන්න ඕනද? නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරන තියෙන තාක් මේ ලෝකයේ ශාසනය පවතිනවා කියලා. අපි කියමු ලංකාවේ කියලා ශාසනය දීර්ඝ කාලයක්ම පවතින්නේ. එහෙමයි. මේ අවුරුදු 10 වතුරම පවතින්නේ. ඒ නිසා කල්පනා කරන්න ඕනේ. එතකොට අපි කල්පනා කළොත් එහෙම කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් හරි ගිහි කෙනෙක් හරි කොච්චර පොත් ලිව්වත් බෞද්ධයෝම වෙන්නත් පුළුවන් අබෞද්ධයෝම වෙන්නත් පුළුවන්. එහෙමයි. බෞද්ධයෝම වෙන්නත් පුළුවන් අබෞද්ධයෝම වෙන්නත් පුළුවන්. මේ පොත් ලිව්වොත් ලියන්න උත්සාහ කළොත් එහෙම අපි කිමු ලියලා සංගවගෙන ඉන්නවා කියලා. එහෙමයි. ඒවා තියන්න බෑ සහන. ඒ වගේ පැවැත්මක් නැති වෙනවා. දෙවිවරුත් එක්ක සෙල්ලම් නැහැ. එහෙමයි. තේරෙනවද? ඒ ඇයිට පුළුවන් ඕන දෙයක් අතුරුදහන් කරන්න. එහෙමයි. ඕනම දෙයක් අතුරුදහන් කරන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට ශාසන බාලධාරී දෙවිවරුන් මේ දේ කරනවා. මේ අතුරුදහන් කිරීම කරනවා. කබඩවල කොච්චර තියාගෙන හිටියත් අතුරුදහන් වෙනවා. දැන් එහෙම අපි ගත්තොත් එහෙම අතීතයේ ඉඳලා මේ වගේ විකෘති කිරීම කොච්චර කරලා ඇද්ද? එහෙමයි. කොයි පොත් තියනවද? විකෘති කරපු පොත් තියනවද? නැහැ. නේද? එතකොට මේ විකෘති කිරීම කියලා කියන එක සහන් අපිට ඒ කියන්නේ බුදුදහමට විතරක් මේ අදාළ එකක් නෙවෙයි. එහෙමයි.
නේද? දැන් අපි ගත්තොත් එහෙම ඉස්ලාම් හරි, ක්‍රිස්තියානි හරි, හින්දු හරි ඒ අයගෙත් මේ විවිධ බෙදීම් තියෙනවා. විවිධ බෙදීම් තියෙනවා. ඒත් උත්සාහ කරන ඒ අයගේ පිරිසිදු දහම රැක ගන්න. එහෙමයි. නේද? ඒ අය ඒ මිත්‍යා දෘෂ්ටික වෙලත් ඒ විදිහට ඒ දහම රැක ගන්න උත්සාහ කරනවා නම් බෞද්ධ කියන අය නේද? ඒ අයටත් සිතිවිලි පහළ වෙනවා නම් මේ දහම විකෘති කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් විකෘති විදිය වෙනස් කරන්න ඕනේ කියලා බෞද්ධයන්ට හිතෙන එක අහන්න වැඩක්ද? නේද? ස්වාමීන් වහන්සේලාට හරි, ගිහි අයට හරි එහෙම. එතකොට මේ විකෘතිය කියලා කියන අනවබෝධයනේ. එහෙමයි. අනවබෝධයයි අවබෝධ කරගත්ත අය අනවබෝධ කරගත්ත අයයි මේක සාකච්ඡා කරනකොට බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. එහෙමයි. එතකොට තමයි මායයට හසු වෙන්නේ නැත්තේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ විදිහට තමයි මේ සූත්‍ර දේශනාවෙන් අපිට වර්තමානයේ තුල ඇත්තටම අපිට ගලප ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතා වටිනා කියාදීමක් එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් අද අපි සිද්ධ කළා කියලා විශ්වාස කරනවා. ඇලීම ගැටීම නැති තැනයි නිවීම තියෙන්නේ. ඉතින් ඒ ඇලීම ගැටීම ජීවිතයෙන් තුරන් කරගන්න, ප්‍රහාණය කරගන්න, ඔබට මායාගේ බලපෑමෙන් අත මිදෙන්න හැකිවන අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද අපේ වැඩසටහන නිමාවට පත් කරන්න කලින් විශේෂ සිහිපත් කිරීම කිහිපයක් තිබෙනවා සිද්ධ කරන්න. ඒ තමයි මේ මහා ශාසනික මෙහෙවර බෞද්ධ නාලිකාව ජාතියේ බෞද්ධ ධර්ම sannivedanයේ පෙරගමන් කරු විදිහට පුරා 14 වසරක් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ආවා. ඒ වෙනුවෙන් ත්‍රිනිකායේම මහානායක මාහිමිපාණන් වහන්සේලා, අනුනායක මාහිමිපාණන් වහන්සේලා අවවාද අනුශාසනාවන් සිද්ධ කළා. ඒ වගේම ත්‍රිනිකායේම මහා සංඝරත්නය මේ පින්බිමට පැමිණිලා, ඒ වගේම අපේ ප්‍රාදේශීය ශාඛා මධ්‍යස්ථානයන් වලට පැමිණිලා වැඩම කරලා ධර්ම දේශනාවන් පවත්වමින් සුවහසක් බුදු දනන්ගේ හිතසුව සදන්නට අප්‍රමාණව වෙහෙස මහන්සි වුණා. ඒ වගේම අපහා සමග අත්වැල් බැඳගත් දායක කාරකාදිය තමන් දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් ධනය වියපැහැදම් කළා තමයි දානයන් අතර උතුම්ම දානය වුණු මේ ධර්ම දානය ලෝකයටම බෙදා හදා දෙන්න අපිත් සමග ඒකරාශී වුණේ අප වටා රොක්කුනේ. ඉතින් මේ සියලු දෙනාටම අපි බෞද්ධ නාලිකාවේ හදපිරි ප්‍රණාමය පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. අපි පසුගිය 30 වෙනිදා අපේ 14 වන සමරුම ඊටාම උපේක්ෂාවෙන් හැබැයි සාඩම්බරණීය විදිහට සමරන්නට යෙදුණා. මේ කටයුතු එදා පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ සිද්ධ කළාක් මෙන් දියත් කරන්නට අපි මතුවටත් අපේක්ෂා කරනවා ඒ අඩිපාරේම ඒ වීතියේම යන්න. ඉතින් ඒ වෙනුවෙන් අධ්‍යතනයේ නායකත්වය ලබා දෙමින් කටයුතු කරන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුව සම්පන්නියම ලැබේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ අනුව මේ ශාසනික සේවාව සිද්ධ කරන අප මහා සමාජීය පුණ්‍යවන්ත ව්‍යාපෘතින් දියත් කරන වග ඔබ දන්නවා. පසුගිය කාල සීමාව පුරා දීඝවාපී මහා සෑරදුන් ප්‍රතිනිර්මාණය කරලා යලි ගොඩනංවලා ඒ චෛත්‍ය මහරජාණන් වහන්සේට වන්දනාමාන කරන්නට අපි අපේක්ෂා සහගතව බලා සිටියා. ඉතින් ඒ කාරණාව මේ වසංගත රෝගී තත්වයක් එක්ක යම්තාක් දුරකට ප්‍රමාදයකටපත් වුණත් ඒ වැඩ කටයුතු මේ වන විට දියත් වෙමින් තිබෙනවා, ඉදි කෙරෙමින් පවතිනවා. ඔබට පුළුවන්කම තිබෙනවා අධ්‍යතනය වන විට බෞද්ධ නාලිකාව සමග මේ රාජ්‍ය යාන්ත්‍රණයම මේ කටයුත්තට මූලිකත්වය අරගෙන කටයුතු කරන මොහොතේ දීඝවාපී අරුණ නමින් නැති අරමුදලට ඔබට පුළුවන්කම තිබෙනවා මුදල් බැර කරන්න. එහෙම නැත්නම් සම්බුදු විහාරස්ථානයට ගෙනවිත් ඒ මුදල් පරිත්‍යාග කරන්න ඔබට හැකි ආකාරයෙන් පුළුවන්කම තිබෙනවා. ලංකා බැංකුවේ දීඝවාපී අරුණ නමින් නැති ගිණුම් අංකය 86.86.04 86.86.04 දීඝවාපී අරුණ නමින් නැති ගිණුම් අංකය ලංකා බැංකුව. ඒ සඳහා මුදල් බැර කරන්නට ඔබට පුළුවන්. ඒ වගේම අප මේ දිනවල මහා පුණ්‍යවන්ත ක්‍රියාදාමයකට අතගසා තිබෙනවා. ඒ තමයි බොහෝ දුවා දරුවන් අද කාලේ මේ වෛරස් වසංගත රෝගී තත්ත්වයක් එක්ක අධ්‍යාපනය හදාරන්නේ
මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අපි හැමෝම දන්න විදිහට කිව්වොත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට අනුව තමයි දරුවෝ සිප්ස් අතර හදාරන්නේ. ඉතින් කොළඹ දරුවන්ට නගරාසන්නේ දරුවන්ට මේ කටයුත්තට අවශ්‍ය කරන පහසුකම තියෙනවා. සමහර වෙලාවට ස්මාර්ට් ජංගම දුරකථනයක්, ගෙදර ලැප්ටොප් පරිගණකයක්, එහෙම නැත්නම් කම්පියුටර් එකක්, එහෙම නැත්නම් ටැබ් යන්ත්‍රයක් තියෙනවා. ඕනට අවශ්‍ය කරන ඒ සිග්නල්, එහෙම නැත්නම් අවශ්‍ය කරන ආවරණ පද්ධතියත් ඒ විදිහටම තියෙනවා. ඕනට මේ අධ්‍යාපන කටයුතු සිදු කරගන්න එච්චර අසීරුතාවයක් නැහැ. නමුත් අපි දකිනවා එදිනෙදා ප්‍රවෘත්තිවල, ඒ වගේම අපිට අහන්න තියෙනවා, සමාජ මාධ්‍යවල දකින්න තියෙනවා අන්ත අසරණ දරුවෝ ඉන්නවා. සමහර වෙලාවට ඒ දරුවන්ට ජංගම දුරකථනයක් ගන්නවා පවා ඊට අමතරව ඔවුන්ගේ එදා වේල, එහෙම නැත්නම් තුන් වේල කන්නවත් නැති දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ දරුවෝ කොහොමද අධ්‍යාපනය හදාරන්නේ මේ ක්‍රමවේදයට අනුව? ඒ දරුවන්ට යම්කිසි සවියක් වෙන්න අපි අපේ 14 වන සංවත්සරය අරමුණු කරගෙන බලාපොරොත්තු වුණා. ඒ කටයුත්ත මේ වෙනුවෙන් දියත් වෙමින් පවතිනවා. ඔබට පුළුවන්කම තිබෙනවා ටැබ් යන්ත්‍ර 400ක් අපි පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා අන්තර්ජාල සම්බන්ධතාවයේද සමග. ඒ වෙනුවෙන් දායක වෙන්න පුළුවන් ඇති හැකි අයට අපි ආරාධනා කරනවා මේ කටයුත්තට දිරි දෙන්න. අපි ජූලි මාසේ 10 වෙනිදා නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේ දවසේ මේ පුණ්‍යවන්ත ව්‍යාපෘතියෙහි අධියරක් දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන්නට කැමැත්තෙන් සිටිනවා නම් ඔබ මා මේ සඳහන් කරන දුරකථන අංක සටහන් කරගන්න 0117 215 288 0117 215 288 0114 374 690 0114 374 මීළඟ කාරණාව තමයි ඔබ දන්නවා අපි මේ COVID-19 රෝගීන් පීඩාවට පත් වෙලා ඉන්න රෝගීන්ට ජල වාෂ්ප ආග්‍රහණය කරලා යම්කිසි සහනයක් ලබා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. රෝහල් වෙත ඒ ජල වාෂ්ප ආග්‍රහණය කරන යන්ත්‍ර පරිත්‍යාග කරනවා. එහි තුන්වන අදියර මේ වන විට ක්‍රියාත්මකයි. අපි වෙසක් පුර 15ක පොහොය දිනේදී පළවෙනි අදියර දියත් කළා. පොසොන් පොහොය දවසේ දෙවන අදියර දියත් කළා. ඇසළ පුර 15ක පොහොය දවසේ මේ තුන්වන අදියර දියත් කරන්නට අපේක්ෂා කරනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන්නට කැමැත්තෙන් පසුවනවා නම් ඔබට පුළුවන් මහේෂ් දල්විස් මහත්මයා අමතන්න. දුරකථන අංකය 077 77 90 609 077 77 90 609 0114 942 607 0114 942 607. එසේනම් ඒ මහා සමාජීය ව්‍යාපෘතීන් කිහිපය පිළිබඳවත් මතක් කරමින් ඇති හැකි අය පුළුවන් ආකාරයෙන් මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන්නට පහ සමග අත්වල් බැඳ ගන්නා වග විශ්වාසය තබමින් එසේනම් අදට අවසරයි අපට සමුගෙන යන්න කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනෙන් ඔබ සියලු දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ සපිරුණු සුවදායි අනාගතයක් වේවා. සම්මා සම්බුදු සරණයි. කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?